හරිනේ පුතේ බොහොමයක් විෂමපෝෂී වන අතර නීල හරිත ඇල්ගී පමණක් ස්වයංපෝෂී වේ. ඊළඟ රූලේ ද්විඛණ්ඩණයෙන් මෙන්ම කඩ වීමෙන්ද කඩ කෑලියට කැඩලා යනවා කඩ වීමෙන්ද ප්‍රජනනය සිදු කරයි. විඛණ්ඩනය මෙන්ම කඩ වීමෙන්ද ප්‍රජනනය සිදු කරයි. ඊළඟ රූලේ සාමාන්‍ය පරිසරයේ මෙන්ම ආන්තික පරිසරවලද ජීවත් වීමේ හැකියාව ඇත. සාමාන්‍ය පරිසර මෙන්ම ආන්තික පරිසරවලද ජීවත් වීමේ හැකියාව ඇත. හරිද? ඊට පස්සේ පුතේ මේගොල්ලන්ගේ අපි ලියමු වැදගත්කම් කියලා. ඒතර වාසි ආවාස දෙකම ලියවෙනවා. දැන් ඔය ලක්ෂණ ලියුව දැන් ලියන්න වැදගත්කම් කියලා. ඒකේ පළවෙනි එක ලියන්න. අපි ඉස්සර වැදගත්කම් ලියන හොඳ පැත්ත ලියමු. විවිධ කර්මාන්ත සඳහා යොදා ගනි. මෙන්න මේවා කිරි ආහාර මධ්‍යසාර ඊට පස්සේ
ලෝහ නිස්සාරණය ඔන්න ඔය ටික ලියන්න. හරිද? ඊට පස්සේ වායුගෝලීය N2 තිර කිරීම. හරිද? මේක ගන්න පුළුවන් මේක ඔයගොල්ලෝ දන්නවා. ඊළඟ මල ශාක හා සත්ව කොටස් නියෝජනය. හරිද? තව ගොඩක් තියෙනවා. හරිද? අපි මේකේ ටිකක් විතරක් ලියාගමු. දැන් මම අර ඔයගොල්ලන්ට සුදු ජීවිගේ ප්‍රයෝජන පොත බැලුවා නම් බලා ගන්න පුළුවන්. ඒතකොට මේ මම දැන් ලියන්නේ අහිතකර ඒවා රෝග බෝ කිරීම මොනවද? සරල වායුගෝලීය ළඟ මොකක්ද තියෙන්නේ? එබද ඔය වායුගෝලීය කියන එක ළඟ මොකද්ද තියෙන්නේ? වායුගෝලීය N2 තිර කිරීම නයිට්‍රජන්. මේකෙදි ක්ෂය රෝගය ලාඳුරු ආදී තියෙන නියුමෝනියාව මේ වගේ දෙයක් හදනවා. ඊළඟට ආහාර නරක කිරීම ඔය වගේ ඒවා ටික අරගෙන එහා පැත්තේ පිටුවේ තියෙන ටිකක් තියෙනවා මම දුනොත් මේ පැත්තට කියලා ලියන්න. හරි නේද? හරි. අපි ආමුදේ අන්තිම රාජධානිය ඒක තමයි දිගට කතා කරන්න තියෙන්නේ. මොකක්ද? යුකැරියා. හරිද? ඒතකොට යුකැරියා රාජධානියේ තියෙන පොතේ අධිරාජධානියේ තියෙනවා රාජධානි හතරක්. මොනවද ඒවා? එකක් තමයි ප්‍රෝටිස්ටා, ඊළඟට ෆංගි, ඊළඟට ඇනිමාලියා සහ ප්ලාන්ටේ. එතකොට ප්‍රෝටිස්ටා කියලා කියන්නේ පුතේ ඒකසෛලික ජීවීන් ඉන්න කාණ්ඩය. හරිද? ඊළඟට ෆංගි කියන්නේ පුතේ දිලීර. ප්ලාන්ටේ කියන්නේ ශාක. ඇනිමාලියා කියලා කියන්නේ සතු. ඒතර ඔන්න ඔය කාණ්ඩ හතර ගැන නැත්නම් අපි ඔය රාජධානි හතර ගැන දීර්ඝ වශයෙන් කතා කරනවා. හරිද? අපි ඉස්සෙල්ලම බලමු පුතේ මොකද්ද මේගොල්ලන්ගේ පොදුවේ ගත්තාම තියෙන ලක්ෂණ මොනවද කියලා. හරිද? පොදුවේ ගත්තාම මේ යුකැරියා රාජධානියේ තියෙන ලක්ෂණ ටිකක්. හරිද? මේගොල්ල පුතේ පොදුවේ ගත්තොත් අපි කියනවා ප්‍රතිජීවක වලට සංවේදී නැහැ කියලා. හොඳද? සමහර දිලීර වර්ගයන් තියෙනවා.
හරිද? හදිසියෙන් හරිද? කොහොම වුණත් අපි පොදුවේ ගන්නෙ ප්‍රතිජීවක වලට සංවේදී නැහැ. සංවේදී නොවේ. ඒ වගේම මේකදී අපි තව කතා කරනවා මේගොල්ල සුනැස්ටිකයි කියලා. සුනැස්ටික. සුනැස්ටිකයි කියලා කියන්නේ මොකද්ද? සංවිධානය වූ න්‍යෂ්ටියක් ඇත. හරිද? සංවිධානය වූ න්‍යෂ්ටියක් ඇත. සුනැස්ටිකයි කියලා කියන්නේ ඒක. හරිද? එතකොට දැන් ඒකසෛනික ජීවීන් නැත්නම් ප්‍රෝටිස්ටාවන්ට, දිලීරවලට, ශාක සහ සතුන් කියන ඔන්න ඔය රාජධානි හතරටම ඒගොල්ලන්ගේ සෛලීය සංවිධානය අපි කියනවා සුනැස්ටිකයි කියලා. ඒ කියන්නේ සංවිධානය වූ න්‍යෂ්ටියක් තියෙනවා කියන්නේ. ඒතකොට මේ මූලික කාරණා හරිද? ඔයිට අමතරව දැන් අපි ඔය එක එක ජීවීන්ගේ වෙන වෙනම දේවල් ගැන කතා කරනවා. හරිද? ඒක අපි පොඩ්ඩක් එතන විශේෂයෙන් ලියන්න තරක් නැහැ. ප්‍රෝටිස්ටා කියලා තමයි පටන් ගන්න තියෙන්නේ. ඒක අපි වෙනම කතා කරමු දෙක කවන්නෑම තියෙන විදිහට ලියමු. මොකද අඩුපාඩුවක් වෙලා තියෙනවා. මේ එතකොට මේකේ ප්‍රධාන ඒ ලක්ෂණ ටික මතක තියාගන්න. හරිද? එතකොට ওই කාණ්ඩ හතර ගැන කතා කරනකොට ওই ලක්ෂණ ටික ඉබේටම කියවෙනවා කොහොමද? හරිද? ඒ හැම එකම අපි ඔක්ක ලියනවා. හරිද? එතකොට අපි බලමු මේකේ ප්‍රෝටිස්ටා රාජධානිය ගැන. දැන් ඒතර ඔයගොල්ලෝ දන්නවා මේකේ ප්‍රෝටිස්ටා රාජධානියේ ඉන්නවා කවුද? ඒකසෛනික ජීවීන්. මතකද ඒකසෛනික ජීවීන්? සුදු ජීවීන්ගේ අපි කතා කරානේ. නේද? ඒකසෛනික කට්ටිය අර 9 පන්තියේ පළවෙනි පාඩමේ තියෙන්නේ. නේද? අර ඇමීබා, පැරමීසියම්, ඊට පස්සේ එවුප්පිනා නේද? ඊට අමතරව මේකට තව කට්ටියක් මේකදී අපි එකතු කරනවා පුතේ. ඇල්ගි. හරිද? ඇල්ගි. ඇල්ගිත් අපි ප්‍රෝටිස්ටා රාජධානියට ප්‍රෝටිස්ටා වලට තමයි වර්ග කිරීම සිද්ධ කරන්නේ. හරිද? ඒකට මේ ඔන්න ඔය කියන කාණ්ඩ ඔන්න ජීවීන් තමයි මේ ප්‍රෝටිස්ටා රාජධානියට අයත් වෙන්නේ. එතකොට මේකේ ඉන්න කට්ටියලා අපි කලින් කිව්වා වගේම ප්‍රතිජීවක වලට සංවේදී නැහැ. හරිද? ඊළඟට සුනැස්ටිකයි. එතකොට මේගොල්ලන්ගේ උදාහරණ ගත්තොත් ඔන්න ඔය අර කිව්ව කට්ටිය තමයි ඉන්නේ. ඊට අමතරව දැන් මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි පුතේ හරිද? බොහෝමයන් ජීවීන් අන්වීක්ෂීය. සමහර වෙලී ඇල්ගී වර්ග තියෙනවා. අන්වීක්ෂීය නොවන ඇල්ගී වර්ග ටිකක් ලොකු නේ. මුහුදේ අපිට දකින්න ලැබෙන පුළුවන් ඇල්ගී වර්ග. හරිද? ඒක නිසා එහෙම කට්ටිය ඉන්නවා. ඊට අමතරව හරිද? මේගොල්ලන්ගේ ඇල්ගී ගත්තාම ස්වයංපෝෂී. හරිද? ඇල්ගී ස්වයංපෝෂී නමුත් අනෙකුත් අපි කියන මොනවද? ඇමීබා, පැරමීසියම්, එවුග්ලිනා ඒගොල්ලෝමයි කට්ටිය මොනවද? විෂමපෝෂීන් වෙනවා. එතකොට එහෙමත් ඉන්නවා ස්වයංපෝෂීනෙත් ඉන්නවා විෂමපෝෂීනොත් ඉන්නවා. එතකොට මේගොල්ලන්ගේ ප්‍රජනන ක්‍රමය ගත්තොත් පුතේ ද්විඛණ්ඩනය තියෙනවා. කැඩි කැඩි යන්න පුළුවන් අංකුර වලින් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ අංකුර කියලා කියන්නේ මෙහෙම. හරිද? ඒ කියන්නේ දැන් ඔන්න තියෙනවනේ මේ වගේ මේ වයින් හැදිලා තියෙන කෑලි කැඳ ගිහිල්ලා නව ජීවීන් බිහි වෙන්න පුළුවන්. හරිද? මට අරකදී මතක වුණා වීඩියෝ එකක් පෙන්වන්න ඕගොල්ලන්ට මේ අපි බලමු බැක්ටීරියාවන්ගේ වීඩියෝ එකක්.
about the classifications of bacteria. පේනව නේද? As you know, bacteria are prokaryotic unicellular microorganisms. In this lecture, we will talk about the classifications of bacteria. Bacteria are classified into three main classes on the basis of shape, on the basis of staining and oxygen demanding. On the basis of shape, bacteria are further divided into three classes: cocci, bacilli, and spiral bacteria. First of all, we talk about the cocci. Cocci are oval or spherical in shape. The average diameter of cocci about 0.5 to 2 micrometer. They have different shapes such as monococcus, which is single cell bacteria. Diplococcus join two cells of bacteria. Streptococcus, which form pairs or change, and the last one is Staphylococcus, which form cluster. Now bacilli. Bacilli are rod-shaped bacteria. It is long 1 to 4 micrometer in length. Bacillus is a gram-positive rod-shaped bacteria. Most of them are not pathogenic for humans, but some can cause disease in humans, like anthrax. Vibrio is a gram-negative bacteria possessing a curved rod-shaped. Several species can cause foodborne infection. These kind of species found in the salt water. Now spiral bacteria. Spiral bacteria are twisted in shape. The average size of spiral bacteria range from 1 micrometer to over 100 micrometer in length. Spirochete is a spiral-shaped bacteria. Some of them are very serious pathogens for humans and causing disease such as syphilis disease, Lyme disease, and relapsing fever. Spirillum. Spirillum are spiral-shaped gram-negative bacteria. Red bite fever in the human is the best example of spiral. හරිද මේ විදියට පුතේ වර්ග කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ පේන්නේ නැතුව ඇති එච්චර හොඳට මේ ලයිට් නැත්නම් කරන්ට් එක නැති වුණා. මේ මම හිතන්නේ යන්තම් පේනවද මේ හරි. එතකොට ඒක මතක තියාගන්න අපි බලමු මේකේ ප්‍රමාණවත් වේද කියලා. මේකත් බලලා මෙමු. මේ පේන්නේ නැති නිසා. Welcome to Moo Math Science. In this video, I'd like to talk about the kingdom protista. Kingdom protista is a very interesting kingdom of life. You may have heard that kingdom protista is like the junk drawer in your house. You know, the drawer that has a little bit of everything in it. Let me help explain why. Here's a chart of all the different types of eukaryotic groups of organisms. මේකේ හොඳ වීඩියෝ එකක් නැහැ මේ අපි කතා කරමු.
ඔයාලට පේනවනේ යම් ප්‍රමාණයක් නේ සමහර අයට අරන් පේනව නේද ඇහෙන්නේ නැද්ද පේනවනේ ඔව් සර්. ඔව් අපිට පේන මේ විදිහට කතා කරගෙන යන්න පුතේ එතකොට මේකෙදි මේ ප්‍රෝටිස්ටාවන් අපිට හානිදායක වෙන අවස්ථාවලුත් තියෙනනේ දැන් ඇමීබා එහෙම මොකද්ද වෙන්නේ අපිට ඇති කරනෝනේ විවිධ රෝගාබාධ නේ ඇමීබා ඒ වගේම මේගොල්ලා අපිට උදව් වෙන අවස්ථාවක් තියෙනවා නේ දැන් උදාහරණයක් නීල හරිත ඇල්ගී එහෙම ඒ කියන්නේ ඒවයින් අපිට විවිධ දේවල් අපිට හම්බ වෙනවා දැන් ජලජ පරිසරවල ගත්තාම මේගොල්ලෝ කියනවා මේ ආහාර දාමවල පළවෙනි පුරුක විදිහට ජලජ පැලෑටි නැත්නම් නීල හරිත ඇල්ගී තමයි ක්‍රියා කරන්නේ හරිද එතකොට ඕකෙන් ගන්නවා ඒගාර් කියලා જાතියක් ඒගාර් කියන්නේ ජෙලටින් පුතේ හරිද ඒ ජෙලටින් නිෂ්පාදනයටත් මේවා තමයි යොදාගන්නේ ඊට පස්සේ මේ අයිස්ක්‍රීම් නිෂ්පාදනය යොදාගෙන ඇලර්ජිනික් අම්ලය හදනවා කියලා කියනවා ඊට පස්සේ ප්‍රෝටෝසෝවාගෙන් දරුණු රෝග ඇති වෙනවා කියලා කියනවා හරිද එතකොට මේ දේවල් ටික මතක තියාගන්න අපි මේකේ වැදගත්කම් යටතේ ඒ ටික ලියමු ඔය ප්‍රෝටිස්ටා රාජධානිය යටතේ ලියන්න පුතේ ඒකේ යටතේ අපි ඔය ලක්ෂණ කියලා ගැනීම පටන් ගන්නත් පුළුවන්. ලියන්න මේක කලින් අපි අර පොඩ්ඩක් ඇතෑරුණු නිසා මෙහෙම ලියමු. ඉයුකැරියා අධිරාජධානියට අයත් ඉයුකැරියා අධිරාජධානියට අයත් සම මොකටද ඒක ලියන්නේ? ප්‍රෝටිස්ටා රාජධානිය යටතේ ලියන්න පුතේ. ප්‍රෝටිස්ටා රාජධානිය යටතේ. ඒකේ මම ඔය පින්තූර ටිකක් දීලා තියෙනවා. මොනවද ඇමීබා පැරමීසියම් එවුග්ලිනා ඊට පස්සේ අනිත් පැත්තේ අර තියෙනවා ක්ලැමිඩොමොනාස් කියලා ඇල්ගී වර්ගයක් හරිද ඒ ටික එහෙම තීන්නරලා නිකන් මතක තියාගන්න උපස්ථාන ටික දැම්මේ හරිද ඊට පස්සේ පල්ලෙහා රූලෙන් ලියන්න පුතේ යුකැරියා රාජධානි අධිරාජධානියට අයත් වන අතර යුකැරියා රාජධානියට අයත් වන අතර ඇල්ගී හා ප්‍රෝටසෝවාවන් මීට අයත් වේ. ඇල්ගී හා ප්‍රෝටසෝවාවන් මීට අයත් වේ. ඊට පස්සේ පුතේ ලක්ෂණ කියලා ලියන්න. ලක්ෂණ කියලා ලියලා පළවෙනි එක ලියන්න පුතේ ප්‍රතිජීවක වලට සංවේදී නොවේ. හරිද? ප්‍රතිජීවක වලට සංවේදී නොවේ. ප්‍රතිජීවකට සංවේදී නොවේ. සූනැස්ටිකය ඊළඟ එක සූනැස්ටිකය ඊළඟ එක එතන වරහකට ලියා ගන්න පුතේ සංවිධානයේ වූ නැස්ටියක් ඇත කියලා. සංවිධානයේ වූ නැස්ටියක් ඇත.
ඊළඟ රූලෙන් යන බොහොමයක් ජීවීන් ඊළඟ රූලෙන් යන බොහොමයක් ජීවීන් අන්වීක්ෂීය වන අතර මොකද සයාපන කියන්නකො බොහොමයක් ජීවීන් අන්වීක්ෂීය වන අතර ඇල්ගී වැනි සමහර ජීවීන් ඇල්ගී වැනි සමහර ජීවීන් පියවි ඇසට පෙනී ඇල්ගී වැනි සමහර ජීවීන් පියවි ඇසට පෙනී ඊළඟ රූලෙන් ඊළඟට බොහෝ ජීවීන් විෂම පෝෂී වන අතර බොහෝ ජීවීන් විෂම පෝෂී වන අතර ඇල්ගී ස්වයං පෝෂී වේ ඇල්ගී ස්වයං පෝෂී වේ ඊළඟ එක ද්විඛණ්ඩනය කඩ වීම ද්විඛණ්ඩනය කඩ වීම බීජාණු සෑදීම වැනි ප්‍රජනන ක්‍රම පෙන්වන ඊළඟට යන පුතේ වැදගත්කම් කියලා වැදගත්කම් ඒ කියන්නේ පළවෙනි එක ලියා ගන්න ඇල්ගී ජලජ පරිසරවල ප්‍රාථමික නිෂ්පාදකයින් ලෙස ක්‍රියා කරයි. ඇල්ගී
ජලජ පරිසරවල ප්‍රාථමික නිෂ්පාදකයින් ලෙස ක්‍රියා කරයි. ඊළඟ එක ඒගාර් කියන්නේ මේක එක ජෙලටින් වගේ જાතියක්. ඒගාර් ජෙලටින් වැනි ද්‍රව්‍ය සෑදීමට ඒගාර් ජෙලටින් වැනි ද්‍රව්‍ය සෑදීමට ඇල්ගී යොදා ගනී. ඇල්ගී යොදා ගනී. ඊළඟ එක අයිස්ක්‍රීම් නිෂ්පාදනයේදී අවශ්‍ය අයිස්ක්‍රීම් නිෂ්පාදනයේදී අවශ්‍ය ඇලර්ජනික් අම්ලය සෑදීම. ඇලර්ජනික් අම්ලය සෑදීම. අද ඔක තව පොතේ එකක් දීලා දෙන මොදේ ලයිකන කියලා જાතියක්. ලයිකන. මේ ලයිකන කියන එක ඔය ගල් වල තියෙන මොදේ සුදු පාට අර පුල්ලි පුල්ලි වගේ හැදෙන්නේ. මේ ලයිකන හැදෙන්නේ දිලීර අපි දිලීර ඉස්සරහට කතා කරනවා දිලීර හා ඇල්ගී එකතු වෙලා කියලා කියනවා. හරිද? එතකොට මේ ලයිකන සෑදෙන්න මොනවද ප්‍රෝටිස්ටාව වැදගත් වෙනවා. මෙන්න මෙහෙම ලියා ගන්න පුතේ ලයිකන කියලා වරහන් ඇතුළේ දිලීර හා ඇල්ගී සෑදීමට කියලා ලියන්න. හරිද? පේන නැති හරිද? ඊළඟ එක තමයි පුතේ ධර්ම රෝගාබාධ ඇති කිරීම නැත්නම් රෝග බෝ කිරීම. නැත්නම් රෝග ඇති කිරීම. රෝග ඇති කිරීමේ උදාහරණ දාන්න. එකක් තමයි ඇමීබා අතිසාරය. අතිසාරය ඊළඟට තව දීලා තියෙනවා මැලේරියාව ප්ලාස්මෝඩියම් කෙනෙක් හදන්න. මැලේරියාව අර දේව එකක් කියා ගන්න. හරි. එතකොට පුතේ අපි අද කතා කරේ ජීවීන් වර්ගීකරණය යටතේ. එතකොට වර්ගීකරණය මොකක්ද? ඒ වයි වර්ගීකරණයක් කරලා තින්නේ. ඒකේ තියෙන වාසි. හරිද? එතකොට අපි ඉගෙන ගන්නවා වර්ගීකරණයක් පුතේ අධිරාජධානි 3ක් සහ රාජධානි 5ක්. දැන් ඒක රාජධානි මෙතන කතා කරන 4ක් බැක්ටීරියාව වෙනම අධිරාජධානියට ගිහිපු නිසා. ඒතර මෙතනදී අපි 4ක් කතා කරනවා. ඒ ඇත්තටම කාල් රූස් සහ රොබර්ට් විටේකර් ඒ වර්ග කරපු ඒ දෙන්නගේ එකතුවක් විදිහට තමයි අපි කතා කරන්නේ. ඒතකොට ඒකෙදි අධිරාජධානි 3ක් ආකියා බැක්ටීරියා යුකැරියා කියන අධිරාජධානි 3 තියෙනවා. ආකියා ගැන කතා කරා බැක්ටීරියා ගැන කතා කරා ඊළඟට යුකැරියා රාජධානී අධිරාජධානී රාජධානි 4ක් කතා කරනවා ප්‍රෝටිස්ටා ෆංගයි අනිත් එක ඇනිමාලියා සහ ප්ලාන්ටේ කියන එක. ඒකට ඒකෙන් අපි එකක් කතා කරා ප්‍රෝටිස්ටා ගැන අපිට තව තියෙනවා ෆංගයි ඇනිමාලියා සහ ප්ලාන්ටේ ගැන කතා කරන්න. හරි. එතකොට අපි මේ ටික ලබන සතියේ කතා කරමු. එහෙනම් දැන් කොහොමත් කරන්ට් එකක් නැහැ. හරිද?
මේ අපි ඉතුරු ටික එහෙම ලබන සතියේ කතා කරමු. ලබන සතියේ අපි දෙකට පන්තිය පටන් ගමු. මම සමහර අය දැවිලා නැහැ, ගැටලුවක් ඇති. හරිද? එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. හැමෝටම සහභාගී වුණාට ස්තුතියි. ආයුබෝවන්. අත අද්දගෙන ඉන්නේ. අත අද්දගෙන